ආයිබෝවන් ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතයි. බෞද්ධ මාධ්‍යජාලයේ තවත් එක් සමාජ සත්කාරයක් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් හීනටියංගල ආනන්දාරාම මහා විහාරයේ 12 මහේ පහන්ගේ හා මල් ආසනය බැතිමතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය වෙයි. COVID-19 වෛරසයේ සම්භවය සෙවීමට නව කාර්ය සාධක බලකායක්. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙන අතර තිරසර භාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ඊයේ ආරම්භ කෙරුණු COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. Lords, ladies and gentlemen, welcome to the opening ceremony for the World Leaders Summit of COP26. දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොවපුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ශ්‍රේෂ්ඨ රැසක් නියෝජනය කරන 25000ක පමණ පිරිසක් එක් වුණා. Extinction of the planet's most extrêmement fort et එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බවද වාර්තා වනවා. It is my pleasure to welcome His Excellency Mr. Gotabaya Rajapaksa, President of Sri Lanka. Your Excellency, you have the floor. Chairperson, Excellencies, delegates. ජනාධිපතිතුමන් මෙහිදී ලෝකනායකයන් හමුවේ කියා සිටියේ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගිතාවෙන් එක්ව වැඩ කරන ලෙසත් රසායනික පොහොර සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසාර හරිත කුෂකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයගත් සාධනීය පියවරක් බවත් දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව හැඩගැසුණු අපගේ පොහොසත් දාර්ශනික උරුමය පරිසරයට විශාල වටිනාකමක් ලබා දෙන බවත් තිරසර භාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳු බවත්ය. I call upon all nations to work together in a spirit of true cooperation to overcome this crisis and sustain humanity and our planet. Thank you. මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව වාට්ටුවක් සකස් කිරීමේ ව්‍යාපෘතිය මෙවන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ ඍජු අධීක්ෂණයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහල මෙරට කොවිඩ් සාධිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා වසර 1.5ක පමණ කාලයක සිට තම සක්‍රිය දායකත්වය සපයනවා. රෝහල තුළ පිහිටි අබලිද්‍රව්‍ය ගබඩා කර ඇති අබලන් වූ ගොඩනැගිල්ල ඇඳන් 40කින් සමන්විත අංග සම්පූර්ණ වාට්ටුවක් බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘතිය යටතේ සැලසුම් කෙරුණේ. එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය වැඩ ඒකකයේ සඳහා වෙනම ස්ථානයක් සකස් කර දීම ව්‍යාපෘතියේ මූලික අධීරය යටතේ ආරම්භ කරමින්. එය අනුව මෙවන විට වැඩ ඒකකයේ සඳහාත් අබලිද්‍රව්‍ය ගබඩා කිරීම සඳහාත් කන්ටේනර් බහලුම් දෙකක් රෝහල් පරිශ්‍රයේ ස්ථානගත කොට තිබෙනවා. ව්‍යාපෘතියේ දෙවන අධීරය යටතේ ගොඩනැගිල්ල පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කොට වාට්ටුව නිර්මාණය කිරීමට අපේක්ෂිතයි. නැගෙනහිර කොළඹ මූලික රෝහල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විදිහට පහුගිය වසර 1.5කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. රෝගීන් පැමිණීමත් එක්ක රෝගී ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය වන ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව සහ ඒවා දියුණු කිරීමේ අවශ්‍යතාවය රෝහලට
හැඟී ගියා. ඉතින් ඒ කාර්යයේදී නොයෙකුත් හේතුන් නිසා භාවිතයට නොහැකිව පැවති ගොඩනැගිලි නවීකරණය කරලා ඒ රෝගී ප්‍රතිකාර සේවාවන් වලට යොදා ගැනීමේ අවස්ථාවක් පිළිබඳව අපිට හැඟී තිබිලා. ඉතින් ඒ කාර්ය සාර්ථක කර ගන්නට අපිට බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති වර්ලන්දේ වජිරනායක ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහකත්වය අපිට ලැබුණා අපි රෝහලට. ඉතින් අපි තාම ගොඩාක් සතුටු වුණා මේ අවස්ථාවේදී. මොකද මේක තාම බැරෑරුම් කාර්යයක්. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් තනියම කරගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැති කාර්යයක්. කාර්ය කරගන්නට අපිත් එක්ක අත්වල බැඳි ගැනීම බෙහෙවින් අගය කරනවා. ඒ පටන් ගත්ත වැඩ කටයුතු මේ වෙන විට ඉතාමත්ම සාර්ථකව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. කාර්යයෙන් දැන් 70%කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු නිම වෙලා තියෙනවා. තවත් ඉතාම සුළු ප්‍රමාණයක වැඩ කටයුතු තියෙනවා. ගොඩනැගිලි නවීකරණය කිරීම සහ එහි රෝගී සත්කාරයට සුදුසු විදියට සකස් කර ගැනීමේ කාර්යය කරන්න තියෙනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා බෞද්ධ රූපවාහිනී නාලිකාවටත් මඟ පෙන්වමින් නායකත්වය ගනිමින් අපිට විශාල ශක්තියක් ලබා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති වර්ලන්දේ වජිරනායක ස්වාමීන් වහන්සේට වගේම උන්වහන්සේ සමග මේ කාර්යයට එකතු වෙලා සිටින විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් ඉතාමත්ම කෘතඥපූර්වක ස්තුතිය පළ කරනවා. මේ කාර්යයට මම දන්නවා ගොඩාක් බෞද්ධ ජනතාව සහයෝගය ලබා දීලා තියෙනවා. ඉතින් සියලු දෙනාටම සමස්ත රෝහලේම ස්තුතිය සුභාසිංසනය පිරිනමන්න කැමැතියි. දකුණු කළුතර හීනටියංගල ආනන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකරන ලද 12 මයේ පහන්ගේ හා මල්ලාසනය සැදැහැවතුන්ගේ පරිහරණය සඳහා ඉකුද්දා නිරාවරණය කෙරුණා. එමෙන්ම ඊට සමගාමීව විහාරස්ථානයේ කටින චීවර පූජා පින්කමද පැවැත්වුණා. විහාරාධිපති දකුණු කළුතර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍යපාද තේනියාවල ඥානින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබුණා. මෙවර කටනචීවර පූජාවේ දායකත්වය ගැන කටයුතු කළේ හේනටියංගල අබේමාවතේ පදිංචි සමන් කහටපෙටිය මහතා විසින්. එමෙන්ම මේට සමගාමීව සංඝගත දක්ෂිනාවක්ද පැවැත්වුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍යපාද අකුරටියේ නන්ද නාහිමියන් ඇතුළු පූජනීය මහා සංඝරත්නය හා සදහැවතුන් පිරිසක් මෙම අවස්ථාව සමගින් එක් වුණා. ශාමෝපාලි වංශික මහනිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරය මහනුවර ලියන්ගස්තැන්න පුරාණ විහාරය යන උභය විහාරාධිපති අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක හිමියන්ගේ 64 වන ජන්මදිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා. ඒ යටතේ හෙට දිනේදී බෞද්ධ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන සිප්නන දායාද වැඩසටහනේ තවත් අදියරක් මහනුවර ලියන්ගස්තන්න රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන්
ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය අනමඩුවේ ධම්මදස්ස අනුනායක හිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ පුණ්‍යක්‍රියා හා සමාජ සත්කාරක වැඩසටහන් මෙරට තුළ පැවති වාතාවරණය හමුවේ කල් දැමූ අතර එම වැඩ කටයුතු මාස 2කට පසුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එලියන් ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ දායක සභාව සමග ඒකාබද්ධ වෙමින් ප්‍රබුද්ධ සමාජ සේවා පදනමේ සංවිධායකත්වයෙන් එමෙන්ම එළඹෙන නොවැම්බර් මාස 3 වන බදාදා දින කටුකස්තුට ශ්‍රී රත්නපාල මාවතේ ගුහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය තුළ පූජා භාණ්ඩ තැන්පත් කිරීමත් විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදි කළ අභිනව රන්වට විවෘත කිරීම සහ බෝධි පූජාමය පින්කමක් එහිදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම එදින පස්වරු 3ට බෞද්ධ හා මාධ්‍යජාලය දියත් කරන සිප්නන දායද වැඩසටහන මහනුවර පුරවරය ආවරණය කරමින් දියත් කිරීමටද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මහනුවර පුරවරයේ දුවදරුවන්ට මෙන්ම මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශයේ පිරිවෙන් සාමණේර හිමිවරුන් උදෙසා ටැබ්‍යන්තර පරිත්‍යාග කෙරෙන්නේ අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සේ අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම එළඹෙන නොවැම්බර් මාස 4 වන බ්‍රහස්පතින්දා ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ කඨින පූජා මහෝත්සවය සහ පූජනීය මහා සංඝරත්නයේ 39ක් විශේෂෙහි සංඝගත දක්ෂිනාවක් පිරිනැමීමට නියමිතයි. එමෙන්ම එළඹෙන නොවැම්බර් මාස 5 වන සිකුරාදා දින වරකාපුල තෝලංගමුව බුරුන්නෑව ටැම්පිට විහාරස්ථානයේදී ගර්භණී මවුරුන් 30කට භාණ්ඩ පරිත්‍යාග කිරීම සහ අසරණ පවුල් 25කට භාණ්ඩ පරිත්‍යාග කිරීමත් ගල්ගමුව පළුගොල්ල වාපිකාරාමයේ අභිනව ආගන්තුක පරිශ්‍රය විවෘත කිරීමත් ආනමඩුව වෙලේවැට ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ සහ වෙලේවැට දේවාලයේ ප්‍රවේශ දොරටු විවෘත කිරීමත් සිදු කිරීමට නියමිතයි. එමෙන්ම එළඹෙන නොවැම්බර් මාස 8 වන සඳුදා දින ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී අනුනාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීමත් එදින සපිරිකර ගිලන්පස සම්බුද්ධ පූජාවක් මහා සංඝරත්නයේ විශේෂ පැවැත්වීමෙන් ජන්මදින වැඩසටහන් මාලාව නිමාවට පත් කරන බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ. ලෝකයට මහත් හිසරදයක් වී ඇති COVID-19 වෛරසයේ සම්භවය පිළිබඳව සෙවීමට ඇති අවසන් අවස්ථාව නව කාර්යසාධක බලකායක් පත්කිරීම විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. Hello everybody, this is Margaret Harris. Welcome. නවක රෝගකාරකයන්හි සම්භවය පිළිබඳ විද්‍යාත්මක උපදේශක කණ්ඩායමක් යනුවෙන් හැඳින්වෙන මෙම බලකාය හරහා කොවිඩ් රෝගයේ මූලාරම්භය පිළිබඳ නිවැරදි දත්ත තොරතුරු ලෝකයට ලබා දීම මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අරමුණයි. Hi there. No, I think that's the wrong interpretation. There were over 700 applicants and a technical group made a pre-selection. විශේෂඥයින් 26 දෙනෙකුගේ නම් මේ සඳහා යෝජනා වී ඇති අතර ඔවුන්ගෙන් 6 දෙනෙකු කොවිඩ්හි මූලාරම්භය සෙවීමේ අරමුණෙන් පසුගිය පෙබරවාරි මාසයේදී චීනයේ වූහාන් නගරය බලා පිටත්ව ගිය කණ්ඩායමේ සමාජිකයන් වීම විශේෂත්වයක්. තවද මෙම විශේෂඥයින් කණ්ඩායම අනාගතයේදී වසංගත රෝග පැතිරීම වැළැක්වීම සඳහා නව රෝගකාරකයන් පැමිණෙන්නේ කෙසේදැයි යන්න සෙවීමද මෙම පිරිස වෙත පැවරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.